समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අදත් අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග YouTube නාලිකාව සමග එකතු වෙලා සිටින්නේ. ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාවක් අපේ ජීවිත වඩා යහපත් කර ගැනීම සඳහා, වඩා ආලෝකවත් කර ගැනීම සඳහා සාකච්ඡා කරන්නට, ශ්‍රවණය කරන්නට, දේශනාවකට ඇහුම්කම් දෙන්න තමයි පින්වත් පිරිස සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව විශේෂ ධර්මානුශාසනාවක් ලෙස සිත කෙරෙන්නේ විශේෂයෙන්ම ජපානයේ ජීවත් වෙන අපි වැඩ සිටින ෆුජි සුගත සෙනසුනේහි ප්‍රධාන කැපකරු දායක පවුලක් ලෙස කටයුතු කරන මැතිමත් එම මැතිනියත් විසින් කරපු ආරාධනාවට අනුව විශේෂයෙන්ම යොසිත් නිර්වාන් යොසිත් ආදරණීය පුතුණුවන්ගේ 4 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ පුතුණුවන්ට ආශිර්වාද කිරීම තමයි ප්‍රධාන අරමුණ මේ උතුම් පින්කමේදී. ඊට අමතරව තවත් දරුවෝ 3 දෙනෙක්, දියණිවරු 3 දෙනෙක් ඉන්නවා ඒ දෙපට. ඒ තමයි දොල්ලන්සා, සෙහන්සා සහ යුවන්සා කියන දියණිවරු තිදෙනාට ආශිර්වාද කරන්නට, ඒ දරුවෝ 3 දෙනාගෙම ගුණ නැන වීර්ය දියුණු වේවා කියන උදාර සිතුවිල්ල ඇතුව තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට ඒ ඇත්තෝ කල්පනා කළේ. විශේෂයෙන්ම දෙපාර්ශවයේම ආදරණීය මව්පියෝ ලංකාවේ ජීවත් වෙනවා. ඒ දෙදෙනාටම ආශිර්වාද කිරීමත්, ඒ දෙපාර්ශවයේම මව්පියන්ට සිත් පැතීමත් දිනේෂ් මහත්මයාගෙත් නෝනා මහත්මියගෙත් මේ පින්කමේ අරමුණු අතර තියෙනවා. අපේ අතිපූජනීය රාජකීය පඬිත, අපේ ෆුජි සුගත සෙනසුනේහි නිර්මාතෘ කල්යාණ මිත්‍ර සහෝදර හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඇතුව තමයි මේ උතුම් පින්කමත් තමන්ගේ ආදරණීය පුතුණුවන් වෙනුවෙන් සිද්ධ කරන්නට කල්පනා කළේ. මොකද අද දවසේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින සාමින් වහන්සේලාට, පොඩි සාමින් වහන්සේලාට දහවල දානය සඳහා ඒ ඇත්තෝ බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන, බොහෝම ගෞරවයෙන් ඒ කටයුතු සිද්ධ කරලා මේ සන්ධ්‍යා යාමේ මේ විදිය ධර්මානුශාසනාවක් කරලා විශාල පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශයක් සලස්සමු කියලා අපේ පූජනීය සුදම්ම සාමින් වහන්සේ කරපු මඟ පෙන්වීම අනුව තමයි දිනේෂ් මහත්මයාත් නෝන මහත්මියත් මේ පින්කම බුද්ධ පුතුන් ඔස්සේ සිත කරන්නට කල්පනා කළේ. ඉතින් ඒ අතෝ අපි අඳුනගත්තේ මේ ෆුජි සුගත සෙනසුනේ මේ වර්ෂයේ කටින වස්ත්‍ර පූජාවේ ප්‍රධාන දායකයින් දෙපළ ලෙස ඒ දරුවෝ 4 දෙනත් ඒ මහත්මා සහ එම මහත්මිනියත් කටයුතු කරපු නිසා
ඉතින් ඒ දරුවෝ 4 දෙනාගෙන් බාලම පුතුණුවන්ට තමයි අද ජන්මදිනය නිමිති කරගෙන විශේෂයෙන් සෙත් පතන්නේ. නමුත් දියණිවරුත් දෙනාටත් ආශිර්වාද කරමින් අපි අදත් සුපුරුදු පරිදි සිද්ධ කරන මහා මංගල සූත්‍රය ඇසුරු කරගත්ත දේශනා මාලාවේ තව එක දේශනාවක් මේ විදියට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඔබට මතක ඇති ඊයේ සාකච්ඡා කළා ඥාතකානංච සංඝහෝ කියන මංගල ධර්මයේ ගැන. ඥාතීන්ට සංග්‍රහ කිරීම ගැන. කොහොමද නෑදෑයෝ ගැන කල්පනා කළ යුත්තේ? කොයි විදියටද පිළිපැදිය යුත්තේ? බුද්ධ වචනයට අනුව පරම නෑකම නම් කුමක්ද? ඒ වගේම සම්මුති ලෝකේ තියෙන මේ ඥාතීත්වයන් සමග අපේ යුතුයකම් මොනවද? වගකීම් මොනවද? කළ යුතු නොකළ යුතු දෑ මොනවද කියලා අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ මේ දේශනාව තුලදී සාකච්ඡා කරන්නේ තවත් ඒ වගේම වටින ධර්ම කාරණයක්. ඒ තමයි තථාගතයන් වහන්සේ වදාළ ඊටාම උතුම් කරුණක් වෙච්ච අනවජ්ජානි කම්මානි කියන ධර්ම කාරණාව තමයි අද සාකච්ඡා කරන්නේ. එනම් නිර්වද්‍ය කටයුතු මොනවද කියන එක ගැන. නිර්වද්‍ය කටයුතු වල නියැලීම කියන එක. යහපත්, නිවැරදි, උසස් කටයුතු වල නියැලීම කියන එක තමයි මෙහි මූලික අර්ථය වන්නේ. දැන් ලෝකයේ ගත්තොත් ආගමිකව වැරදි නිවැරදි ක්‍රියාකාරකම් කියන ඒවා ඇත්තටම එක් ආගමට සාපේක්ෂව තමයි ඒවා වැරදි දේවල් නිවැරදි දේවල් කියලා අර්ථකථනය කරන්නේ. ඉතින් අද මම ඔබත් එක්ක මේ සාකච්ඡා කරන කාරණා සමහර වෙලාවට අපි නිවැරදි දේවල් ලෙස පෙන්වලා දෙන දේවල් තවත් ආගමක සංස්කෘතියක හිතන කෙනෙකුට ජීවත් වෙන කෙනෙකුට වැරදි දෙයක් ලෙස පේන්නත් පුළුවන්. අපි වැරදි දෙයක් ලෙස පෙන්වලා දෙන අපේ ධර්මයට අනුව පෙන්වලා දෙන දේවල් ඒ ඇත්තන්ගේ ආගමට අනුව නිවැරදි දෙයක් වෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ ආගම් ධර්මයන් විවිධ සමාජ කණ්ඩායම් ඇසුරින් මීට අවුරුදු අවම වශයෙන් හැම ආගමක්ම අවුරුදු 1500කට හෝ 2000කට කලින් බිහි වෙච්ච ආගම් තමයි මූලිකව අද මේ දක්වා විවිධ විකාශනයන්ට ලක් වෙලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර කාරණා තවත් ආගමක කෙනෙක් මේ දේශනාව අහන් හිටියොත් එයාට හිතෙන්න පුළුවන් අපේ ආගමේ මේවා එච්චර වැරදි දේවල් ලෙස පෙන්වලා නෑ නේද කියලා. නමුත් බුදුදහමට අනුව ඔබට පුළුවන් ඉගෙන ගන්න මොකද්ද බෞද්ධ මතය කියලා. දැන් අනිත් ආගම්වල අදහස මොකද්ද කියලා දැනගන්න එක යම් යම් කටයුතු වල වැරදි නිවැරදිතාවය සම්බන්ධව ඒක හොඳ දෙයක්. ඒක දැනගත්තම තමන්ටම තමන්ගේ නුවණින් තීන්දුවක් ගන්න පුළුවන්. තමන් වැරදි දේවල් ලෙස හඳුනාගෙන තියෙන දේවල්ද වැරදි, නිවැරදි දේවල් ලෙස හඳුනාගෙන තියෙන දේවල්ද නිවැරදි. එහෙම අපි ඕනෑම කෙනෙකුට අවස්ථාවක් හම්බ වෙනවා අපේ නුවණින් විමසා බලලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන අපි පිළිපදින්නේ මොකක්ද කියන එක සම්බන්ධ නිගමනයකට එන්නට අනිවාර්යෙන්ම අපට පුළුවන්කමක් අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට මෙත් සිතින් යුක්තව කරුණාවෙන් යුක්තව යෝජනා කරනවා ඔබ හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මෙතන ඇත්තටම මේ කතා කරන්නේ යම්කිසි කෙනෙකු ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවුරු හරි කෙනෙක් සමාජීය යහපත වෙනුවෙනුත් තමන්ගේ යහපත වෙනුවෙනුත් තමන්ට හිතවත්ව සහ සමාජයට හිතවත්ව තමන්ට හිතවත්ව සහ සමාජයට හිතවත්ව කළ යුතු
යහපත් ක්‍රියාකාරකම් සම්බන්ධව තමයි මෙහිදී මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ එවැනි කාරණාවක් සම්බන්ධව. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නිවැරදි කටයුතු අතරට අපේ තේරවාදී සම්ප්‍රදාය පෙන්වන සිල් සමාදන් වෙන එක. එකක්. ඊළඟට දම් දෙන එක තව එකක්. ධර්ම දේශනා කරන එක තව එකක්. ඊළඟට ධර්මය උගන්වන ධර්මය දේශනා කරන ඒ ධර්මදරයින්ට ධර්මය ව්‍යාප්ත කරන්නට ධර්ම ලේඛන සපේන ධර්මදර තෙරුන් වහන්සේලට ඒ කටයුතු කරගෙන යන්න ධර්මය උගන ගන්න අයට යම් කිසි ආකාරයකට උදව් උපකාර කරනවා නම් ශක්තියක් ලබා දෙනවා නම් දායකත්වයක් ලබා දෙනවා නම් ඒවත් යහපත් නිර්වද්‍ය කටයුතු ලෙස තමයි අපේ දේශනාවට අනුව පෙන්වන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම ධර්ම පත්‍රිකා ධර්ම පුස්තක ආදිය තමම්ම යම්කිසි උතුමන් වහන්සේ නමකගේ අනුශාසකත්වයෙන් සකසලා ඒවා අනිත් අයට බෙදලා හදලා දෙනවා නම් තව පිරිසක් අතර ධර්මයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා නම් ඒකත් නිවැරදි කටයුත්තක්. යහපත් කටයුත්තක් ලෙස අපේ ධර්මෙ පෙන්වනවා. ඊට අමතරව ධර්ම පුස්තකාල හදනවා නම් වෙහෙර විහාර බෝධි ප්‍රාකාර ආදී දේවල් හදනවා නම් ඊට අමතරව සංඝාවාස ධර්මශාලා දානශාලා ආදී හදනවා නම් ආරෝග්‍ය ශාලා හදනවා නම් විශ්‍රාම ශාලා අම්බලන් ලිම්පොකුණු මේ දේවල් හදනවා නම් මේවා තමන්ගේ යහපතටත් අනුන්ගේ යහපතටත් උදව් වෙන තමන්ටත් ප්‍රයෝජනවත් වෙන අනුන්ටත් ප්‍රයෝජනවත් වෙන යහපත් කටයුතු ලෙස තමයි තථාගතයන් වහන්සේ මෙහිදී පෙන්වලා දීලා තියෙන්නේ. ගස්වැල් ඉන්දන එක, ඇලදොල පිසුව පවිත්‍රව තියන එක, ලිම්පොකුණු හදන එක, පාලම් ඒ දඬු ආදී දේවල් හදන එක මේ සියලුම කටයුතු වැඩිහිටියන්ට උපස්ථාන කරන එක, ලෙඩ්ඩුන්ට සලකන එක, උපස්ථාන කරන එක මෙන්න මේ දේවල් තමයි මේ යහපත් ක්‍රියාවන් ලෙස අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපේ සම්ප්‍රදායේ සාකච්ඡා කරන දේවල්. ඉතින් දැන් බලන්න මේ එකක්වත් කාටවත් අයහපතක් වෙන දේවල් නෙමෙයි. කවුරු හරි කෙනෙක් සිල් සමාදන් වීම කළොත් ඒකෙන් ඒ ඇත්තගෙත් කෙලෙස් තදංග වශයෙන් හරි යටපත් වෙනවා. තදංග වශයෙන් හරි යටපත් වෙනෝනේ සිල්වන්ත කෙනාගේ කෙලෙස් ටික. තරහ ටිකක් හරි යටපත් වෙනවා. ද්වේෂයේ මේ ලෝභකම යටපත් වෙනවා. මෝහය ටිකක් හරි යටපත් වෙනවා. ඊර්ෂ්‍යාව කුහකකම ආදී නරක අයහපත් සිතුවිලි මේ යටපත් වෙලා යනවා. ඒ විදිහට ඔබ අවබෝධ කරගන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව අපි මේ දැන් සිල් සමාදන් වීම කියන යහපත් ක්‍රියාව කරනකොටම Tamanට ඒකෙන් යහපතක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දැන් මම සීලවන්ත වීම කියන යහපත් හැසිරීමට ගියොත් ඒකෙන් අන් අයට සිද්ධ වෙන යහපත මොකක්ද? අන් අයට සිද්ධ වෙන යහපත මගේ හොඳ ක්‍රියාව හින්දා සිල්වන්තව ඉඳීම නැමැති, සිල් සමාදන් වීම නැමැති, සිල් ආරක්ෂා කිරීම නැමැති හොඳ ක්‍රියාව නිසා අන් අයට සිද්ධ වෙන යහපත. දැන් මම ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඔබට සිද්ධ වෙන යහපත මොකක්ද? ඔබට සිද්ධ වෙන යහපත තමයි ඔබගේ ජීවිතය සුරක්ෂිතයි කියන හැඟීම ඔබට ඇති වෙනවා. ඔබ කැමති ආයු කාලයක් ජීවත් වෙන්න මගෙන් බාධකයක් තියෙනම් ඒක නැති වෙලා යනෝනේ මම පරපණ නැසීමෙන් වළකිනකොට. ඇත්තටම මම ඔබට ජීවිත රක්ෂණාවරණයක් ලබා දුන්නු කෙනෙක් වෙනවා. ජීවිතය සම්බන්ධව ආරක්ෂාව, ඔබේ ජීවිතය සම්බන්ධව ආරක්ෂාව මම තහවුරු කළා වෙනවා. කොහොමද? මම නිසා ඔබ මැරෙන්නේ නැහැ කියලා. ඒකනේ අබේදානය කියන්නේ. අබේදානය කියලා කියන්නේත් ඒකම තමයි. අපිට ලොකු බයක් තියෙනවනේ මේ අපේ ජීවිතේ
මරණයටපත් කරයිද අපේ ජීවිතේ කෙලවර කරයිද කවුරු හරි මැදිහත් වෙලා කියලා. දැන් එතකොට යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනකොටම මුළු ලෝකයේම ඇහැට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයින්ට අබේදානය දුන්නු කෙනෙක් වෙනවා. එයා පරපණ නැසීමෙන් වැළකීම කියන යහපත් ක්‍රියාව කරනකොට සියලුම සත්වයින්ට, ඒ කියන්නේ එයාට මරණ බය නැති වෙනවා කියලා නෙමෙයි කියන්නේ. මම නිසා එයාට මරණ බයක් ඇති වෙන්නේ නැහැ. මොකද මම තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන අයහපත් ඇසිරීමට යන කෙනෙක් නෙමෙයි කියලා මං අදිෂ්ඨාන කරගෙන මං එවැනි යහපත් ඇසිරීමක ඉන්නකොට දැන් බලන්න මේ ඇසිරීම නිසා මටත් හොඳයි ඔබටත් හොඳයි. නිර්වද්‍ය ක්‍රියාවක්. අනවජ්ජානි කම්මානි කිව්වේ ඔය වගේ කටයුතු. යහපත් ක්‍රියාව. ඊළඟට මං හොරකම් නොකරන්න තීන්දුවක් ගත්තොත්, මං හොරකම් කරන්න නොකර ඉන්න තීන්දුවක් ගත්තොත්, මං හොරකම් නොකිරීම කියන යහපත් හැසිරීමේ මම ඉන්නවනම් සිල්වත්ව, එතකොට ඔබට ඔබේ දේපල සම්බන්ධව බයක් හිතෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපි දොර අගුල් දාලා ආයෙත් ඒක හරියටම අගුල වැටුණද හරියටම ලොක් කරාද කිය 3-4 සැරේ පරීක්ෂා කරන්නේ ඇයි? ඇයි බොහෝ විට දැන් මිනිස්සු අර CCTV කැමරා දාගෙන ඉන්නේ? අපේ දේවල් අන් අය මංකොල්ල කයිද හොරකම් කරයිද අන් අය අපේ දේවල් කඩා වඩා ගනීද අපි අමාරුවෙන් හම්බ කරපුවා අපි දුක් මහන්සියෙන් හොයපුවා ඒක කවුරු හරි ගනීද කියන බය අසහනේ එක්කනේ. එතකොට ඔබ හෝ මම සොරකමින් වැළකුණා යනු, ඔබ හෝ මම සොරකමින් වළකින්ට ගන්න තීරණයත් එක්ක මේ ලෝකේ සියලු සත්වයින්ට ඒ ඇත්තු අමාරුවෙන් හම්බ කරගත්තු දේපල සම්බන්ධව, ඒ ඇත්තු ඊටාම අමාරුවෙන් හම්බ කරගත්තු දුක් මහන්සි වෙලා හම්බ කරගත්තු දේපල සම්බන්ධව අපි නිසා ඒක අහිමි වෙයි කියන බය නැති වෙලා යනවා. බලන්න, හොරකම් නොකිරීම කියන යහපත් ක්‍රියාව කරනකොට අනිත් අයට ලැබෙන ලාභේ ඒගොල්ලොන්ට බයක් නැති වෙනවා. අනේ මෙයා හින්දා නම් බය වෙන්න දෙයක් නැහැ, අපේ ටික හොරකම් කරගන්න එක නැහැ. අපි නුදුන්න දෙයක් මෙයා ගන්නෑ. මෙයා හින්දා තැතිගෙන ඉන්න ඕන නැහැ. මෙයා ඉන්නව නම් දොරවල් ඇරලා වුණත් යන්න පුළුවන්. මොකද මෙයා හොරෙක් නෙමෙයි. අනුන්ගේ දේ ගන්නෑ. නොදුන්න දේ ගන්නෑ. දීපු දෙයක් විතරයි ගන්නෙ. වනාන්තරයේ තිබුණත්, ගමේ තිබුණත්, කොතන තිබුණත් දීපු දේ විතරක් ගන්න කෙනෙක් මෙයා. දැන් ඒක අනුන්ට වෙන යහපත තමන්ටනේ. තමන්ට වෙන යහපත. තමන්ට වෙන යහපත තමයි ඒකේ තමන් අනුන්ගේ දේවල් හොරකම් නොකරන මට්ටමට ආපු කෙනෙක් කියන එකේ අදහස තමයි ඊළඟ අර්ථය තමන්ට තියෙන යහපත. තමන් යම්කිසි ආකාරයකට තමන්ගේ වියරු තෘෂ්ණාව පාලනය කරගත්තු කෙනෙක් කියන එක. මිනිස්සු වියරු තෘෂ්ණාවෙන් යුක්ත වෙනකොටනේ අන් අයගේ දේවල් හරි තමන්ගේ කරගෙන හොරකම් කරලා හරි තමන්ගේ සාර්ථකත්වය, තමන්ගේ දියුණුව, තමන්ගේ සතුට උදා කරගන්නට කල්පනා කරන්න. එතකොට තමන්ගේ දරුවෙක් වෙනුවෙන්වත්, තමන් වෙනුවෙන්වත්, තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්වත් කවුරු හරි කෙනෙක් හොරකම් කරන්නේ නැහැයි කියන තත්වයට ආවොතින් දැන් ඒ ඇත්තා මොන තරම් තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගෙනද, මොන හේතුවක් නිසාවත් නුදුන් දේ ගන්නේ නැත කියන තැනට ආවා. ඒක කොච්චර හොඳ යහපත් හැසිරීමක්ද, යහපත් ක්‍රියාවක්ද නේ. ඒක ඇතුලේ තමන්ගෙත් දැඩි ආසාවල් පාලනය කරගත්තු කෙනෙක් වෙනවා. ඒ ගිහියා හෝ පැවිද්දා හෝ කවුරු හරි. ඊළඟට ගත්තහම අනුන්ට ඔවුන් දුක් මහන්සි වෙලා දහඩිය වගුරවල හම්බ කරගත්තු දේ ගැන එය අනුන් විසින් හොරකම් කරගනී කියලා බයක් ඇති ගැනීමක් එහෙම තිබුණා නම් අන්න ඒක දුරු කරා වෙනවා. ඒක විශාල ප්‍රතිලාභයක් දෙපාර්ශවයට. නේ? විශාල ප්‍රතිලාභයක්. ඒ නිසා මම ඔබට මෙත්සිතින් යුක්තව යෝජනා කරනවා, තාම කරුණාවෙන් දයාවෙන් යෝජනා කරනවා. ඔබ මේ අනවජ්ජානි කම්මානි නැත්තම් මේ නිර්වද්‍ය කර්මයන් කිරීම, නිර්වද්‍ය ක්‍රියාවන් කිරීම කියන මංගල ධර්මයේ පුහුණු වෙනවා නම්
ඔය සීලවන්ත වීම ඇතුලේ ලොකු වටින යහපතක් Tamanට වගේම අනුන්ටත් උදා කරගත්තු කෙනෙක් වෙනවා. මෙලොවට වගේම පරලොවටත් එහෙම යහපතක් කරගත්තු කෙනෙක් වෙනවා මේ නිවැරදි ක්‍රියාව ඇතුලේ. ඊළඟට ගත්තහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඔය ධර්මයේ දේශනා කරන පිරිසට නැත්නම් ධර්මය උගන්වන පිරිසකට උදව් උපකාර කිරීම කියන එක. දැන් ඒක යහපත් ක්‍රියාවක් වෙන්නේ කොහොමද? ඒක ඊටාම නිවැරදි උසස් ප්‍රබුද්ධ ක්‍රියාවක් වෙන්නේ කොහොමද? දැන් ධර්මය උගන්වනවා කියන එකෙන් වෙන්නේ මොකක්ද? යම්කිසි ආකාරයකට කෙනෙකුට තමන් ඉන්න තැනින් උඩට එන්න උදව් කිරීමක් නේ. අල්ප මාත්‍ර වශයෙන් හෝ නුවණ දියුණු කරගන්නනේ බණ පොතක් ලියන ස්වාමින්වහන්සේ කෙනෙක් හෝ ධර්ම ග්‍රන්ථයක් ලියන ගිහියෙකු විසින් ඒ sannivedanaya කරන දෙය කියවුවොත් ඒක ඇතුලේ යම්කිසි කෙනෙකුගේ ජීවිතය පවතින තත්වයට වඩා යහපත් දැනුමකින් යහපත් ආකල්පයකින් යහපත් චර්යා රටාවකින් ඉහළට ගෙනෙන්න ලැබෙනවානේ. දැන් අපි පොඩි කාලේ ඇත්තටම මේ වගේ ගොඩාක් ධර්ම දේශනා සුලභව තිබුණේ නැහැ. මට මතකයි අපි පුංචි කාලේ පන්සලේ සිල් ගන්න ගියාම පන්සලේ හාමුදුරුවෝ බොහෝ විට අපිට ගුවන් විදුලියේ යන ධර්ම දේශනාවක් අහගෙන ඉන්නය කියලා දාලා දෙනවා. එහෙම නැතිනම් උන්වහන්සේ කෙටි දහම් දේශනාවක් කරනවා. ඊට අමතරව වැඩිහිටි උපාසකතුමෙක් හෝ උපාසිකාවක් අපිට අහන් ඉන්නය කියලානේ. අපට අහන් ඉන්නය කියලා ජාතක පොතේ ජාතක කතාවක් සද්ධර්ම රත්නාවලියේ තිබෙන අපූරු කතාන්දරයක් බොහෝම උස්සඳින් මිහිරිව හැමෝටම ඇහෙන්න එක තාලයකට වගේ කියවගෙන යනවා. ඒක හොඳට අහන් හිටියට පස්සේ ඒ බණ කතා ජාතක කතා කියලා අඳුන්නපු ඒ බෞද්ධ සාහිත්‍යයේ තිබිච්ච කතන්දර වලිනුත් අපේ ජීවිත මොන තරම් හැඩගස්වා ගන්න අපිට උදව් උපකාර ලැබුණාද? අපිට පුංචි කාලේ කියලා දීපු අර ගිරව් දෙදෙනාගේ කතාව අදටත් අපිට අමතක නැහැනේ. සත්‍යකුම්භ ජාතකයනේ. අදටත් අමතක නැහැ. දැන් එතකොට ඒක කියලා දීපු උත්තමයා මොන තරම් උසස් දෙයක්ද කළේ? යහපත් අය ඇසුරු කරොත් යහපත උදා කරගන්නට ලැබෙන හැටි ගැන. අයහපත් අය ඇසුරු කරන්නට කෙනෙක් ගමන් කළොත් උප්පත්තිය කොයි තරම් හොඳ තැනක සිද්ධ වුණා ඒ ආශ්‍රය නිසා කෙනෙකුගේ ජීවිතය විනාශයට යනවා කියන එක ගැන චූටි කතන්දරයක්. ගිරාපැටව් දෙන්නෙකුගේ කතාවක් අපිට කියලා දුන්නේ. හැබැයි ඒ කතාව අහන් ඉඳීම නිසා අපිට පණිවුඩයක් ලැබුණ නැද්ද? එතකොට ඒ ධර්මය ඒ පරිසරය නිසා නැත්තම් ඇසුරට ලැබෙන අය නිසා අපේ ජීවිතවලට යහපත හෝ අයහපත සිද්ධ වෙනවාය කියන හොඳ හෝ නරක තත්වයන් දිදුලන තත්වයක් හෝ මහා අන්ධකාරයකට අපේ ජීවිත යන්න පුළුවන්ය කියන කාරණාව අපිට sannivedanaya කරපු දහම් ගුරුවරයාට කවුරු හරි කෙනෙක් ආහාර ටිකක් දුන්නා නම් පොරවන්ට සිවුර දුන්නා නම් ලෙඩ දුක හැදුනම බේත් ටිකක් අරන් දුන්නා නම් වැඩ ඉන්න ජීවත් වෙන්න තැනක් එයාට සූදානම් කරලා දුන්නා නම් ඇත්ත වශයෙන්ම ඒක පින් සිද්ධ වෙනවනේ. ඒ ඇයි පින් සිද්ධ වෙන්නේ? එයා එයාගේ ජීවිතය තුල කරන්නේ අන් අයගේ ජීවිතය වඩා යහපත් කරගන්න එයා අවබෝධ කරගත්තු හෝ එයා ඉගෙනගත්තු හෝ එයා විශ්වාස කරන යහපත් දෙයක් කියලා දෙන එකනේ. ඉතින් එවැනි උතුමන්ට උදව් උපකාර කිරීම, දම්පැම් දීම, සිව්පස්සේ ලබා දීම, ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එවැනි අයට
එවැනි අයට ශක්තියක් ලබා දීම ඉතාම යහපත් ක්‍රියාවක්. ඉතින් ඒකනේ අපේ පැරණි මිනිස්සු බලන්ට පන්සල් ආරාම හදුවේ. විශාල ධර්මශාලා හැදුවේ. හොඳ ධර්ම කතිකයෝ පන්සලේ වැඩ ඉන්නව දැක්කම පැරණි මිනිස්සු කල්පනා කළා මේ ආමුදුරුවන්ගේ ගාවට ඇවිල්ලා ගමේම මිනිස්සු එක්කහු කරලා බණහඬ සලස්සන්න ඕන. ඉතින් ඒව සූදානම් කරෝන. ඊළඟට වැස්ස පින්න එනවා. ඔන්න කල්පනා කරනවා දැන් වැස්ස පින්න ආවත් මේ හොඳ වටින දේශනා ඇහෙන එක නවත්තන්න හොඳ නැහැ. ඊට පස්සේනේ පුංචියට මැටි ගහලා හරි කණු ටිකක් ඉඳලා පොල්ලතු ටිකක් හැබිල්ලලා හරි පැරණි බණ මඩුව හැදුවේ. වැස්සෙන් පින්නෙන් පීඩාවකට පත් නොවෙන්නනේ. ඒ ධර්මය උගන්වන පිරිසට ඒ ඇතිවෙච්ච පැහැදීම මත ඊළඟට මොකද කළේ? තව යහපත් කටයුත්තකට පෙළඹුණා. ධර්මශාලා හදන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි අපේ බෞද්ධ මිනිස්සුන්ගේ ජීවිතවල බොහෝ පින් කටයුතු සමාජය වෙනුවෙන් අන් අය වෙනුවෙන් හිතලා මතලා කිරීම ආරම්භ කරන්නට යුතුයි. ඒ නිර්වද්‍ය කටයුතු කියලා කිව්වේ ඒවා. නිර්වද්‍ය කටයුතු කියන්නේ ඒවා. ඒවයින් ඒ අත්තටත් පිනක් සිද්ධ වෙනවා විතරක් නෙමෙයි. ධර්මශාලාවක දහම් පාසලට ඇවිල්ලා පුංචි දුවදරුවෝ ඉගෙන ගන්නවා. ඒ ඇත්තන්ගේ ජීවිත සම්මා දිට්ඨියෙන් පොහොසත් කර ගන්නවා. සම්‍යක් ඥාන දර්ශනයක් ඇති කර ගන්නවා. ඒ දහම් ශාලාවේ ඒ බණ මඩුවේ බණ දහම් අහලා. එතකොට ඒ බණ දහම් අහන වාරයක් පාසා එතන තෙමෙන්නේ නැතුව වැස්සට පින්නට අහු වෙන්නේ නැතුව පොඩි දරුවෙක් හරි පුංචි ආකල්පයක් හරි එයාගේ ජීවිතේ වෙනස් කරගත්තොත් පිරිමියෙක් කාන්තාවක් තමන්ගේ ජීවිතේ ආකල්පයක් ඒ බණ මඩුවට ඇවිල්ලා එතන වාඩි වෙලා බණක් දහමක් අහලා භාවනා කරලා තමන්ගේ ජීවිතේ යම්කිසි ආකාරයකට පරිවර්තනයක් ඇති කරගත්තොත් ඒ බණ මඩුව සැකසීම නම් වූ නිර්වුල් නිවැරදි යහපත් ක්‍රියාව කරපු අයට කොච්චර පින් සිද්ධ වෙනවද? එක මිනිස්සෙකුගේ හරි ජීවිතේ ගොඩ දාන්න වීරිය කරන උත්තමයෙක් එක්ක එකතු වෙලා උතුම් ගුරුවරයෙක් එක්ක එකතු වෙලා ඒ ජීවිත ගොඩ ගන්න අවශ්‍ය කරන භෞතික පහසුකම සලස්සලා දීම නම් වූ යහපත් ක්‍රියාව කරපු කෙනාට ආනිසංස ලැබෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ යහපත් ක්‍රියාවක් සමහර විට Tamanට පින් බලාපොරොත්තුෙන් කෙනෙක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් Tamanට පිනක් ලැබෙනවා වගේම සමාජයට මහා විශාල යහපතක් උදා වෙනවා. විශාල යහපතක් උදා වෙනවා. මම දන්නවා අපේ ෆුජි සුගත සෙනසුනේ මුළු තැන්ගය සහ දානශාලාව නිවර වස්පින්කම් මාලාව වෙනුවෙන් අපේ දිනේෂ් මැතිතුමල් ඇතුළු ඒ දායක ඇත්තෝ කවුරුත් දායක වෙලා මම දැක්කා එහි ආධාර පත්‍රය අපේ ස්වාමීන් වහන්සේලා Tamanට හම්බ වෙච්ච පිරිකර මුදල් දායක කරලා ලස්සන මුළු තැන්ගේකුයි දානශාලාවකුයි හැදුවා. හදලා සාංගික කරලා ස්වාමින් වහන්සේලාට පූජා කරා. දැන් ඒ ක්‍රියාවෙන් දැන් බොහෝ දෙනෙක් ඇවිල්ලා පිරිසිදුව බොහෝම පහසුකම් ඇතුව දානමාන පූජා කරලා යනවා. ස්වාමින් වහන්සේලා බොහෝම පිරිසිදු පවිත්‍ර ස්ථානයක දම්පැන් වළඳනවා. ඒක අන් අය වෙනුවෙන් කරපු දෙයක්. දැන් මේ හදන්ට දායක වෙච්ච දායකයෝ විතරක් නෙමෙයි මේ දානශාලාවේ දන් දෙන්නේ. ඒ මුළු තැන්ගේ ඇතුලේ දානමාන පිළියෙල කරන්නේ. තව බොහෝ දෙනෙක් එතෙන්ට ඇවිල්ලා පින් කර ගන්නවා. දැන් වෙනදටත් වඩා අපිට පේනවා සේනාසනයේට දම්පැම් දෙන්න එන පිරිස බොහෝම සතුටින් ඒ පින් කටයුතු වලට සමූහ වශයෙන් සහභාගී වෙන. මොකද හොඳට ඉඩ කඩ තියෙනවා. දැන් බලන්න ඒ යහපත් ක්‍රියාව නිසා බොහෝ දෙනෙකුට පිනක් කුසලයක් සිද්ධ වෙනවා.
ඒ කටයුතු කරද්දී කෙනෙක් අපි කියමුකෝ ධර්මශාලාවක් හැදුවත්, දානශාලාවක් හැදුවත්, බෝධි ප්‍රාකාරයක් හැදුවත්, චෛත්‍යයන් වහන්සේ නමක් හැදුවත් ඒක කරන්න වියදම් කරන්නේ Taman හම්බ කරපු දේවල්. Taman දුක් මහන්සියෙන් හම්බ කරපුවා. මේ වගේ රටවල් වල නම් ගොඩාක් දුක් විඳලා. දැන් මේ සීත කාලය ආරම්භ වෙලා තියෙනවා. අධික සීත කාලය තුල සීත පින්න බලන්නේ නැතුව හිම වැටෙtti වැඩට ගිහිල්ලා දුක් විඳලා හම්බ කරන ධනයෙන් තමයි යම් කොටසක් ඒ සඳහා වියදම් කරන්නේ. එතකොට එයාට හම්බ කරද්දි තියෙන්නේ දැඩි තණ්හාවක් ඇතුලේ, දැඩි ආසාවකින්නේ තමන්ගේ පැවැත්මට තමන් ධනය හම්බ කරන්නේ. එතකොට ඒක කිසිම ආකාරයකින් පුද්ගලික පැවැත්මක් නොවන දෙයකට පොදු සමාජයක යහපත වෙනුවෙන් කවුරු හරි යොදවනවා නම් එයා කරන්නේ තමන්ගේ හිත ජය ගන්න එක. ඒකයි එතන තියෙන කුසලය. පුද්ගලික පැවැත්මට හම්බ කරගත්තු දේ යම්කිසි කෙනෙක් තමන්ගේ නම් ගහ ගන්න හෝ කීර්තිය, ප්‍රශංසා, ප්‍රසිද්ධිය බලාපොරොත්තු නැතුව නිස්සරණාධ්‍යාසයෙන් අනේ මේ සමාජයට යහපතක් වෙන්න ඕනි කියන හැඟීමෙන් මම මේ කරන කැපවීම, මම මේ කරන පරිත්‍යාගය සියලු සත්වයින්ගේම හිතසුව පිණිස වේවා කියන උදාර සිතින් එවැනි තැනක් හැදුවට පස්සේ ඒ ඇත්තක් මුන්න තරන්නම් තමන්ගේ හිත ජයගෙනදනේ. තමන්ගේ හිත ජයගෙනද. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ කරන යහපත් ක්‍රියාවන් ඇතුලේ කරන්නේ ඇත්තටම ඔබ විසින් ඔබේ හිත ජය ගැනීමක්. මොකද අපිට සමාජය වෙනුවෙන් දේවල් කරන්න යද්දී ලොකුම සටන තියෙන්නේ කත් එක්කද? හිතත් එක්ක. දානංච යුද්ධංච සමානමාහු කියලා ධර්මයේ තියෙන්නේ. දන් දෙන එක හරියට යුද්ධ කරනවා වගේ වැඩක් කියලා. ලෝභය එක්ක සටනක් තියෙනවා. ද්වේෂය එක්ක සටනක් තියෙනවා. මේවා කරන්න ඕනිද? මේවා කරලා ප්‍රතිඵල තියෙනවද? ඔయిత වැඩිය කරන්න නම් දේවල් කොච්චර තියෙනවද? කොහොම අපි යහපත් ක්‍රියාවක් කරනකොට ගොඩාක් වෙලාවට අපේ මනස විසින්ම අපි කරන්ට යන දේ සම්බන්ධව ප්‍රශ්න ඇති කරවලා අපිව උකටලි කරනවා. අපිව ඒ කටයුත්තේ බොහොම කම්මැලි තත්වයකට පත් කරනවා. අලස කරනවා. අපේ වීර්ය බිඳවට්ටන්න උත්සාහ කරනවා. ඒ මෝහය ඉදිරිපත් වෙන්නේ. එතකොට මම ඔබට යෝජනා කරනවා ඔබ ඊටාම බුද්ධිමත්ව, ඊටාම ප්‍රඥාවන්තව අවබෝධ කරගන්න මේ අනවජ්ජානි කම්මානි නිවැරදි යහපත් ක්‍රියාවන් සිද්ධ කිරීම ඇතුලේ කරන්නේ ඔබගේ නිවන් මඟ සාදා ගැනීමට අවශ්‍ය කරන ඒ ලෝභ ද්වේෂ මෝහ දුරු කර ගන්නා වූ සමාජ ක්‍රියාකාරකම්. දැන් මුලින් දානංච දම් දෙන්න කියලා යෝජනා කළා. ධම්මචර්යාච ඊළඟට ධර්මානුකූල ප්‍රතිපදාවක නියැලෙන්න කියලා ඊටාම ලස්සනට මොනවද ඒ කරුණු කියලා අපි සාකච්ඡා කළා මංගල සූත්‍රයේ. ඊළඟට කිව්ව තමන්ගේ පවුලේ නෑදෑ හිත මිත්‍රයින්ට සලකන්න. දැන් නෑදෑ හිත මිත්‍රයින්ට සලකනකොට නම් අඩුම තියෙනවනේ පොඩි හරි බලාපොරොත්තුවක්, පොඩි හරි අපේක්ෂාවක් තියෙනවනේ. මරණයටවත් ඉඳි, මගුලටවත් ඉඳි, වල කපන්න ඉඳි, පෙට්ටිය කරගහන්න ඉඳි, නැත්තම් අපිට කරදරයක් වුණු වෙලාවට කාත් කවුරුත් නැති වෙයි. එහෙම හරි බලාපොරොත්තු තියෙනවනේ නෑදෑයින්ට සංග්‍රහ කරද්දී. හැබැයි අපේ අතහැරීම ඊට වඩා බොහොම දියුණු එකක්නේ. ශාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, දුගී දුප්පත් අය වෙනුවෙන්, දිලින්දෝ වෙනුවෙන්, නැති බැරි දරුවෝ වෙනුවෙන් ඒ කටයුතු කරනකොට ඒව ඇතුලේ ඊට වඩා ලොකු අතහැරීමක් තියෙනවා. ඊට වඩා ප්‍රබල ලෙස තමන්ගේ තෘෂ්ණාව තමන් පාලනය කර ගැනීමක්. තමන්ගේ තෘෂ්ණාව තමන් යම්කිසි ආකාරයට යටපත් කර ගැනීමක් වෙනවානේ. ඊට වඩා ප්‍රබලව දැන් නෑදෑයෙකුට කරන දෙයකට වඩා පොදු සමාජයක් වෙනුවෙන් කරන දේ ඒක නිස්සරණ අධ්‍යාසීනේ. ඒක ඇතුලේ පුද්ගලික ලාභ ලබා ගන්නට තියෙන අවකාශය බොහොම අඩුයිනේ.
ඒකයි මේ අනවජ්ජානි කම්මානි කියන එක අර ඥාති සංග්‍රහයටත් වඩා බලගත්ු ඊටාම වටින ධර්මයක් ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ මේ සමාජ සේවාව කියන එක. සමාජ සේවාව. සමාජ වෙනුවෙන් දෙයක් කරන එක. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ සමාජ සේවාවක් කරපු පැරණි බෞද්ධ මිනිස්සු නොහිටිය නම් ඔය බෞද්ධ විද්‍යාල ලංකාව පුරා බිහි වෙයිදනේ. ඔය ප්‍රධාන පෙළේ බෞද්ධ විද්‍යාල ආනන්ද නාලන්ද විශාකා දේවි බාලිකා ධර්මරාජ මහින්ද නේ ඔය ආදී සියලුම මහා බෞද්ධ විද්‍යාල අද ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් අතර තියෙන ස්ථාන ඔය බිහි වුණේ කොහොමද? අනවජ්ජානි කම්මානි කියන ධර්මය පුහුණු කරපු මිනිස්සු ඉඳලා. ඒ මිනිස්සු කල්පනා කළා තමන් හම්බ කරපු දේවල් මේ රටේ බෞද්ධ මිනිස්සුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන්න ඕන කියලා. ඒ වගේම තමයි කතෝලිකයන්ට කල්පනා කළා. කතෝලික දරුවෝ වෙනුවෙන් පාඨශාලා හදන්න ඕන කියලා. ඉස්කෝල හදන්න ඕන කියලා. ඒකනේ පල්ලිය විසින් පාලනය කරන කොන්වන්ට් ආදී දේවල් අදටත් තියෙන්නේ. ඒ කතෝලික දානපතියෝ පරිත්‍යාගශීලියෝ ඒව ඇතුලේ 19 වන සියවසේ ආගමික තරඟ තියෙන්න ඇති. අනිවාර්යයෙන්ම තිබුණා. ආගම් අතර තිබිච්ච උග්‍ර තරඟය සීතල යුද්ධය ඕවට බලපෑවා. ඒව නැයි කියන්න බෑ අපි ඒව දන්නවා. හැබැයි කතෝලික දානපතියෝ එක පැත්තකින් පාසල් හැදුවා. හින්දු දානපතියෝ තව පැත්තකින් හින්දු දරුවන්ට පාසල් හැදුවා. දැන් ඔය මරදානි ගත්තොත් දවට ගහ පල්ලිය තියෙන ස්ථානයේ තියෙන පාසල වගේ ඉස්ලාමීය ප්‍රධාන පෙළේ විද්‍යාල නේ ප්‍රධාන පෙළේ විද්‍යාල ඒව හැදුවේ ඉස්ලාමීය දානපතියන්ගේ සල්ලි වලින්. එතකොට ඔබ අවබෝධ කරගන්නට ඕනි දේ තමයි ඔය යහපත් ක්‍රියාවක තියෙන යහපත් ප්‍රතිඵලය අඳුන ගන්න මිනිස්සයා කොයි ආගමේ හිටියත් එයා පාසල් තැනවීම ආදී විද්‍යාල ගොඩනැගීම් ආදී කටයුතු කරනවා. ඔයත් නිකන් ලෝකේ කොයි රටක හිටියත් මතක් කරගන්න ගමේ ඉස්කෝල ඔබේ ගමේ ඉස්කෝලේ බහුතරයක් අයගේ ගම්වල ඉස්කෝල හදලා තියෙන පන්සලේ ලොකු හාමුදුරුවෝ මුල් වෙලා. පන්සලට පූජා කරපු ඉඩමේ තමයි ගමේ ගොඩක් පාසල් දාලා තියෙන්නේ. ඔය ඈත ගම්වල තියෙන පන්සලේ ඉඩමේ තමයි ගමේ ඉස්කෝලේ ආරම්භ කරලා තියෙන්නේ. හාමුදුරුවෝ තමයි මුල් වෙලා තියෙන්නේ. ඒකනේ හාමුදුරුවරුන්ගේ නම් වලින් විශාල ප්‍රමාණයක් ඉස්කෝල තියෙන්නේ. ඒ මොකද? ඒ දායකයෝ ටිකත් එක්ක හාමුදුරුවෝ තමයි කතා කරලා සාකච්ඡා කරලා ආරම්භ කරලා තියෙන්නේ අපි මේ ගමේ පුංචි උන්ට අකුරු ශාස්ත්‍රය උගන්වන්න ඕනේ. අපේ ළමයි නැත්තම් මෝඩයෝ වෙනවාය. ලෝකෙට යන්න නම් අපේ ළමයින්ට හොඳට උගන්වන්න ඕනේ කියලා හිතලා පැරණි මිනිස්සු කටුමැටි ගහලා තමයි මුලින් ඉස්කෝලේ හදලා තියෙන්නේ. පසු කාලීනව තමයි ඇත්ත වශයෙන්ම ඔය රජයේ අනුග්‍රහයන් එක්ක පාසල් පද්ධතියක් ගොඩ නැගෙන්නේ. මුලින් චර්ච් එක පල්ලිය මුල් වෙලා පාසල් පවත්වගෙන ගියා. ඊළඟට පන්සල මුල් වෙලාත් පාසල් පවත්ව ගත්තා. මොකද පන්සල් ආරාමික අධ්‍යාපනය කියන එක බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක ගොඩක් වෙලාවට බිඳ වැටුණානේ. ආරාමික අධ්‍යාපනය. ඒක බොහොම සීමා සහිත පිරිසක්නේ ලැබමින් හිටියේ. නමුත් මිෂනාරි ආගම් මැදිහත් වීම නිසා ගොඩක් පල්ලිය ඇසුරු කරගත්තු අධ්‍යාපනය ලංකාවේ දියුණු වෙන්න පටන් ගත්තා. යාපනය ඇතුළු බොහෝ ප්‍රදේශවල මේ බ්‍රිතාන්‍යයන්ට කලින් ඉඳලම පල්ලිය මුල් කරගත්තු අධ්‍යාපනයක් ඒ ඇසුරු කරගත්තු හින්දු දැනුගත් සමාජයක් බිහි වුණා. ඊට පස්සේ තමයි ඔය අපේ මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ ඕල්කට්තුමා අනගාරික ධර්මපාලතුමා ඊළඟට හික්කඩුවේ සිරි සුමංගල නායක හාමුදුරුවෝ ඒ උත්තමයින්ගේ මැදිහත් වීම නිසා බෞද්ධ දානපතියන්ගේ දායකත්වය නිසා විද්‍යාල පද්ධතියක් බිහි වුණා. ඒක ආදර්ශ කරගෙන ගමින් ගම මේ යහපත් කටයුත්ත ව්‍යාප්ත වෙන්න ගත්තා. ගමින් ගම
ඒ යහපත් ක්‍රියාව බලගතුව ඉස්සරහට යන්න පටන් ගත්තා. ගමින් ගම පාසල් හැදුනේ එහෙමයි. පැරණි ගම්වැසියෝ, පැරණි ගම්පතියෝ, පැරණි අහිංසක ගමේ මිනිස්සු, හාමුදුරුවරු ඒ අනවජ්ජානි කම්මානි කියන යහපත් නිවැරදි කටයුතු අපි අපේ සමාජය වෙනුවෙන් අපේ බුද්ධ ධර්මයට අනුව කරන්නට ඕනෑ කියලා කල්පනා කරලා කරා. ඒකේ ප්‍රතිඵල තමයි අද මහ දැනුගත් සමාජයක් ලංකාවෙන් බිහි වුණේ. ඒකේ ප්‍රතිඵල. ඒකට තව ලොකු උපකාරයක් වුණා විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය අපිට ලැබිච්ච එක. ඒකේ ප්‍රතිඵල නිසා තමයි අපි විශ්වවිද්‍යාලවලට ගියේ. අපිට හොඳ අධ්‍යාපනයක් ලැබුණේ. විද්‍යාලංකාර විද්‍යෝධ වැනි විශ්වවිද්‍යාල බිහිවීම, ඒ ප්‍රධාන මූලායතන අධ්‍යාපන ආයතන බිහිවීම, ඒවයි ප්‍රතිඵලයක් ලෙස ශාසනික අධ්‍යාපනය, ඊළඟට ලෞකික ළමයින්ගේ අධ්‍යාපනය, මේ හැම පැත්තක්ම දියුණු වෙන්න පටන් ගත්තා. ඒ බෞද්ධ ආගමේ සහ අන්‍ය ආගම්වල හිඳපු අය කල්පනා කළා අපි අපේ සමාජයේ ඊළඟ පරම්පරාව දැන උගත් පිරිසක් කරන්න ඕනි කියලා. දැන් ඒගොල්ලෝ මැරිලා. අපි තාමත් ඒ තැන්වල අධ්‍යාපනය ලබනවානේ. ඒ තැන්වල අධ්‍යාපනය ලබනවා. ඒ තැන්වල තවමත් ප්‍රඥාවන්ත දරුවෝ බිහි වෙමින් ඉන්නවා. ලෝකෙට වැඩදායි මිනිස්සු බිහි වෙමින් ඉන්නවා. ඒ ආගමික මහා පුනරුදයට මුල් වෙච්ච ස්ථානවල තවමත් නැනවත් ගුණවත් සිල්වත් ස්වාමීන් බිහි කරමින් ඉන්නවා. රටට ලෝකෙට වැඩදායි උගත් සංඝ පරපුරක් හදමින් තියෙනවා. ඒ ඇත්ත පූජා කරපු තැන්වල කරපු උපකාරවල ඉස්කෝලේකට තමන්ගේ ඉඩම දීපු මිනිස්සයා කොච්චර දෙයක්ද කළා තිය. සංසාරේනේ සංසාරයේ ඇත්ත කවදාවත් දැනුමක් නැති මෝහයෙන් පිරුණු මිනිස්සු වෙන එකක් නෑ. මොකද ඒගොල්ලෝ තව එක්කෙනෙකුට ඇහැ පාද ගන්නනේ තැනක් දීලා කි. ඇහැ පාද ගන්න තැනක් දීපු, උදව්වක් දීපු කවුරුක්වත් සංසාරේ අනුවණයෝ වෙන්න බෑ. මොකද ඒ පින, ඒ කුසලය අපේ දහමට අනුව උදව්වක් වෙනවා කෙනෙකුට ප්‍රඥාවන්ත වෙන්න, කෙනෙකුට නැනවත් වෙන්නනේ. ඒ නිසා ඔබ කරන හැම යහපත් ක්‍රියාවකින්ම ඔබට යහපත් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. හැම යහපත් ක්‍රියාවකින්ම. ඒ නිසා ඔබ ඊටාම සතුටින් සමාජ වැඩ කරන්න ඕන. තමන්ගේ නෑදෑයින්ටයි තමන්ටයි විතරක් වැඩ කරගන්න එපා. සමාජ වැඩ කරන්න ඕන. සමාජයට පුළුවන් දෙයක්, යහපත් දෙයක් ඔබගේ පැත්තෙන් කරන්න ඕන. දරුවෙකුට හරි ඉගෙන ගන්න, ඔබේ නොවන දරුවෙකුට හරි ඉගෙන ගන්න උදව් කරන්න ඕන. පොතක් පෑනක් හරි අරන් දෙන්න ඕන. දුප්පත් මිනිස්සෙකුට ඉන්න හිටින්න තැන, වතුර බොන්න ලිඳක්, වැසිකිළියක් ඇසිකිළියක් හදාගන්න උදව් උපකාර කරන්න ඕන. ඒවා අනවජ්ජානි කම්මානි මංගල ධර්ම. කොච්චර ඉන්නවද ලෙඩට දුකටපත් වෙලා, ලෙඩ දුක් හැදිලා බේත් ටික ගන්න ඇත්තටම සල්ලි නැති මිනිස්සු. ඒ මිනිස්සු වෙනුවෙන් මට පේනවා අන්තර්ජාලයේ බුද්ධ මේ මුහුණු පොත් තුල, Facebook තුල බොහෝ අය උදව් උපකාර කරනවා. ඒවා හරි හොඳ දේවල්. අර පිළිකා හැදිලා දුක් විඳින දරුවෝ වෙනුවෙන් ගොඩාක් අය ලංකාවේ පිළිකා රෝහලට උදව් කරනවා. ඒවා හරි හොඳ දේවල්. ඒ තැන්වලට ගිහිල්ලා තැඹිලි ටිකක් දීලා ආවත්, දෙලුන් ටිකක් දීලා ආවත් ඒවා හරි වටිනවා. ඒ තැන්වලට ගිහිල්ලා පුළුවන් උපකාරයක් කරලා එන එක ඒවා හරිම උදාර පින්කම්, උසස් පින්කම්. ඒවා නිවැරදි ක්‍රියා, යහපත් ක්‍රියා. කොයි ආගමේ කෙනෙක්ට වුණත් මේවා කරන්න පුළුවන්. බුදුදහමේ මේ උගන්වන දේවල් ඔබ කොයි ආගමක වුණත් ඔබට මේ යහපත් ක්‍රියාවන් නියැලීම කියන එක පුහුණු වෙන්න පුළුවන්. දැන් අද මේ ජන්මදිනය සමරන පුංචි ඒ පුතණුවන්, නිර්වාණ පුතණුවන්ට විතරක් නෙමෙයි අනික් දූල පුතාලටත් මේ යහපත් දේවල් ටික අපි අනිවාර්යෙන්ම උගන්වන්න ඕනනේ. උගන්වන්න ඕන. තමන් විතරක් නෙමෙයි කියන එක. දෙන කෙනාටත් දෙන්න, නොදෙන කෙනාටත් දෙන්න අපේ දරුවන්ට අපි උගන්වනවා. ඔයාට දෙන කෙනාට විතරක් දෙන්න කියලා උගන්වන්න එපා. ඔයාට දුන්නේ නැති වුණත් ඔයා දිය යුතු අයට ඔයාගේ ගාව තියෙන දෙයින් පොඩි දෙයක් හරි දෙන්න කියලා දරුවන්ට උගන්වන්න ඕනේ. නැත්තම්
නම් හරි ආත්මාර්ථකාමී මිනිස්සු බිහි වෙනවා. තමන්ගේ පෑන පොතවත් තමන්ගේ මකන කෑල්ල පැන්සල් කූරවත් බෙදා ගන්න කැමති නැති, ඒවට කුලල් කා ගන්න සමාජයක්, තමන්ගේම සහෝදර සහෝදරියෝ එක්ක පවා බෙදා හදා ගන්න කැමති නැති සමාජයක් බිහි වෙමින් එනවා. උග්‍ර ආත්මාර්ථකාමීත්වය. ඒ නිසා මතක තියාගන්න, දරුවන්ට පොඩි කාලේ ඉඳලම උගන්වන්න ඕන අනුන්ට දීලා කන්න, බෙදා හදා ගන්න, තමන් විතරක් නෙමෙයි අනුනුත් ඉන්න ඕන කියලා හිතන්න. අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවෙන එකත් අපේ ජීවිතේ වගකීමක්, අපිට පැවරිලා තියෙන එක වගකීමක් ලෙස, ඒක අපේ යුතුයකමක් ලෙස අපේ දරුවන්ට උගන්වන්න ඕන. නැත්තම් මට පේනවා හරිම ආත්මාර්ථකාමී પરම්පරාවක්, සතෙක් සීපාවෙක් ගැන, මිනිස්සෙක් ගැන හිතන්නේ නැති પરම්පරාවක් බිහි වෙමින් තියෙනවා. උග්‍රාත්මාර්ථකාමී, මම ඔක්කොම මගේ කියලා ගොඩ බදා ගන්න අය අපිට පේනවා අපේ සමාජෙ වැඩි වෙමින් ඉන්නවා. ඒක අපේ බෞද්ධ කමට, ඒක අපේ ශ්‍රී ලාංකික කමට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒක අපේ කම නෙමෙයි. ඒක අපේ සිංහල කමවත්, ශ්‍රී ලාංකික කමවත්, ඒක අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් කමවත්, ශ්‍රී ලාංකික කතෝලික කමවත්, හින්දු කමවත් නෙමෙයි. අනුන්ට උදව් කරපු පැරණි ශ්‍රී ලාංකිකයෝ නිසා ආගම් හැම එකේම මේ වගේ යහපත් પરම්පරාවක් බිහි වුණේ. අර පැරණි සින්දුවක් අපිට උගන්වන්නේ නේද? පැලයක් කින්දන, පුංචි මොකක්කෝ බීජයක් කින්දන මේ සියාගෙන් අහනවා මොකටද මුත්තේ බිම හාරන්නේ කියලානේ. කියනවා මම නම් කන එකක් නෑ. හැබැයි කවුරු හරි මේකේ ඵලයක්යි. අපේ පැරණි මිනිස්සු ගස්සින්දුවේ මටම කන්න ඕනි කියලා නෙමෙයි, කාට හරි කන්න. කාට හරි මම නැති කාලෙක හරි කවුරු හරි කයි කියලා වතුර දදා ගස් ආරක්ෂා කළානේ. කොච්චර ශ්‍රේෂ්ඨ ගති තිබුණද අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ගේ ගාව. ඒ තමයි මේ අනවජ්ජානි කම්මානි කියන ධර්මපදය හරියට ප්‍රගුණ කරපු ජනතාව. ඒ අපේ ඉතිහාසයේ පුරාම එහෙම යහපත් මිනිස්සු හිටියේ මේ ධර්ම කොටාසේ හරියට අඳුරගත්තු අය. අපි ගහක් කොලක් හරි ඉඳන්න ඕන කියලා. මොකද මගමානවකයාගේ කතාව අපි අහලා තියෙනවනේ. මගමානවකයා පුදුම තරුණයෙක් නේ. පුදුම තරුණයෙක්. එයා මේ සමාජ වෙනුවෙන් පාරවල් සුද්ධ කරලා තියෙනවා, ස්ථාන හදලා තියෙනවා, පාලම් ඒ දඬු දාලා තියෙනවා. යත් එක්ක අන්තිමට මේ කණ්ඩායමක් එක්කහුව වෙනවා. 33 දෙනෙක්. අන්තිමට ඒ 33 දෙනාත් එක්කම එක්කහුව වෙලා මුළු ජීවිතේ පුරාම සමාජ වෙනුවෙන් වැඩ කරනවානේ. ඒකනේ අර අපේ ධර්මයේ ගාථාවක් තියෙන්නේ, අප්පමාදේන මගවා දේවානං සෙට්ටතංගතෝ කියලා නේද? ඒ කියන්නේ අප්‍රමාදීව ඉඳපු එකේ ප්‍රතිඵලයක් විදියට මගමානවකයා මේ සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වුණා කියලා. එයා කරපු පින් හින්දා. ඔක්කොම පින් කියන්නේ එයා කරපු සමාජ සේවය. පාලම් හැදුවා, ඒ දඬු හැදුවා, මිනිස්සුන්ට පාරවල් හැදුවා. මුලින් ඒක පටන් ගත්තේ හරි අපූර්ව විදියට. ඒ කියන්නේ මේ එයා මේ සුද්ධ කරපු තැනක් වෙන මිනිස්සු අල්ල ගන්නවා. මෙයා අහිංසක මිනිස්සෙක්, මෙයා රණ්ඩු වෙන්නේ නැහැ. ඊළඟට තව තැනක් සුද්ධ කරනවා, එතනත් අල්ල ගන්නවා. එයා කල්පනා කරනවා මේක හරි හොඳ පින්කමක් නේ. මම එහෙමනම් දිගටම අනිත් අය වෙනුවෙන් එහෙම අවස්ථාවන් සූදානම් කරන්න ඕනේ. එහෙම කටයුතු කරන්න ඕනේ. ඒ විදියට එයා විශ්‍රාම ශාලාවල් කරනවා, පාලම් ඒ දඬු හදනවා, ලිම් පොකුණු හදනවා, ශාල සේවාවක් කරනවා. අන්තිමට එයා කොච්චර වීර්යවන්තව ඒ විදියට කටයුතු කරාද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාලා අප්පමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ අප්පමාදම් පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. ඒ කියන්නේ නිවැරදි යහපත් කටයුතු කරගෙන යන අය නුවණැත්තන්, එවැනි නුවණැත්තෝ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම
ප්‍රමාද ඒ වගේ කටයුතු ගැන කිසිම උනන්දුවක් නැති අය පිරිහිලා ගර්හාවට ලක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසාවෙන් මේ උතුම් මංගල ධර්මය හොඳට ප්‍රගුණ කරගන්න. හොඳට ප්‍රගුණ කරගන්න. මේ මංගල ධර්මයේ කියන්නේ උතුම් පින් කටයුතු ටික. සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න කියන එක. තමන් වෙනුවෙන් මෙහෙවරක් කරගන්න ඕනි. තමන්ගේ ඥාතීන් වෙනුවෙන් මෙහෙවරක් කරන්න ඕනි. ඊළඟට යෝජනා කරනවා මොකද්ද? තමන් ජීවත් වෙන රටට, සමාජයට, ජනතාවට මෙහෙවරක් කරන්න. ඒක කරන්න ඕන දැනුමෙන්. දැනුම නැත්තම් දැනුම තියෙන අය ලව්ව දැනුම ලබා දෙවීමෙන්, ඒ බණ කියවීම, ධර්ම සාකච්ඡා කරවීම. දැන් අදත් මේ දේශනාව සමාජය වෙනුවෙනුත් තමන් වෙනුවෙනුත් කියන අර්ථ දෙකෙන්මනේ දිනේෂ් මැතිතුමා ඇතුළු අය කරන්නේ. එක පැත්තකින් තමන්ගේ දරුවන්ට ධර්ම දානයක් ලබා දෙනවා. අනෙක් පැත්තෙන් තමන් ජීවත් වෙන, තමන් හැදුණු වැඩුණු ශ්‍රී ලාංකික ඒ සමාජයට ධර්ම දානයක් ලබා දෙනවා. මේක යහපත් ක්‍රියාවක්. අනවජ්ජානි කම්මානි කියන මංගල ධර්මයේ ප්‍රගුණ කිරීමක්. නිර්වද්‍ය යහපත් උතුම් කටයුත්තක්. දැන් කොච්චරනම් අපේ සායනහන්සලා මේ වසංගත කාලෙත් මේ අන්තර්ජාලය පාවිච්චි කරගෙන මොන්න තරම්නම් ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් මොන්න තරම් ප්‍රමාණයක් නේ. Zoom එක පාවිච්චි කරනවා, වෙනත් ඇප් පාවිච්චි කරලා හරියට වැඩ කරනවා. හරි උදාර පින් කටයුතු ටික. මිනිස්සුන්ගේ ජීවිත ගොඩනංවන්න, මිනිස්සුන්ගේ ජීවිත පවතින තත්වයට වඩා පොඩ්ඩක් හරි ආලෝකවත් කරන්න. කොච්චරනම් යහපතක්. මොන්න තරම් අන්තර්ජාලය පාවිච්චි කරලා සෙත් පිරිස් සජ්ජායනා කරනවා. මිනිස්සුන්ට ආශිර්වාද කරලා ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ඒ වගේම සිල් ගුණ පුරන ගිහි උපාසක උපාසිකාවෝ කොච්චරනම් පිරිසක් මේ ලෝකෙට මෙත් වඩනවද, සෙත් වඩනවද? සිංහලයෝ විතරක් නෙමෙයි. ලෝකෙ බොහෝ රටවල් වල එයින්ද අනුන්ට යහපතක් වෙන දේ කරා. හැම තිස්සෙම බලන්න මම මේ කරන ක්‍රියාව නිසා මට යහපතක් වෙනවද? අනුන්ට යහපතක් වෙනවද? ඊළඟට මට යහපතක් වුණාට මදි අනුන්ට යහපතක් වෙන්නේ නැත්තම්. අනුන්ට යහපතක් වුණාට මදි මම මගේ යහපත සලසගන්නෙත් නැත්තම්. ඒක හරියට හිත හදාගෙන කරන්නේ නැතුව. දැන් මම කොච්චර මේ පාසල් හැදුවත් වැඩක් නැහැනේ. අන්තිමට මම මාන්නෙන් මම කිය දඟල අනිත් අය යටපත් කරන්න, මාව මතු කරගන්න දඟලනවා. එතකොට මට යහපතක් කරගෙන නැහැ ඒකේ. අනුන්ට යහපතක් කරලා තියෙනවා. දැන් බුදුදහම අපිට යෝජනා කරන්නේ මොකද්ද? තමන්ටත් යහපතක් කරගන්න ඕනි. ඒ වගේමයි අනුන්ටත් යහපතක් කරන්න ඕනි. තමන්ට වගේම අනුන්ට යහපතක් කරන්න ඕනි. තමන්ටත් යහපතක් වෙන, අනුන්ටත් යහපතක් වෙන ක්‍රියාකාරකම් සිද්ධ කරන්නට කියන එක තමයි තථාගතයන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. තථාගත දේශනාවේ තියෙන එහෙම දෙයක්. තමන්ටයි අනුන්ටයි දෙපාර්ශවයටම යහපතක් වෙන දේවල් කරන්නට කියන එක. එතකොට එවැනි ක්‍රියාවන් වල නියැලෙනකොට එක පැත්තකින් සමාජයටත් සේවයක් කරා වෙනවා. තමන්ටත් සේවයක් කරගත්තා වෙනවා. මෙලොවටත් යහපතක් කරගත්තා වෙනවා. පරලොවටත් යහපතක් කළා වෙනවා. පොඩ්ඩක් හරි මම ගැන විතරක් හිතන්නේ නැතුව අනුන් ගැනත් හිතපු කෙනෙක් වෙනවා. ඒවා හරි අගයකට යුතු දේවල්. ඒවා හරි උසස් දේවල්. ඒවා හරි තාම උතුම් වටින දේවල්. ඒ නිසාද දේශනාවේ අපේ මූලික අරමුණ උනේ සමාජය යහපත් කරගන්න, ආගමිකව හෝ අධ්‍යාපනික පැත්තට හෝ සෞඛ්‍ය පැත්තට හෝ ආර්ථික පැත්තට හෝ ඔබට පුළුවන්කම තිබෙන විදියට ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් යහපත් ක්‍රියාකාරකම් වල නියැලෙන්න. ඒක ඔබ උපන්න රටට කරන මෙහෙවරක්, ඔබ සමග ජීවත් වෙන ජනතාවට කරන මෙහෙවරක්, උපනූපන් පරම්පරාවට කරන මෙහෙවරක්. එය සදා පින් වැඩෙන උතුම් පින්කම. මීට මම අනුශාසනාව කරන්නේ අපේ සුදම්ම සායනහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මඟ පෙන්වීම නිසා අද ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දානය සඳහා
බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වය ගන්නට යෙදුණා. අපේ දිනේෂ් මැතිතුමත් එම මැතිනියත් දරුවන් සිව් දෙනා. මූලික අරමුණ උනේ නිර්වාන් ජොසිත් ආදරණීය පුතුණුවන්ගේ 4 වන ජන්මදිනය. ඒ ආදරණීය පුතුණුවන්ට සෙත් පතලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වගේම ගුණ නුවණ, ගුණ නැන දෙකම දියුණු වේවා කියන ප්‍රාර්ථනාවත් ඊට අමතරව එයත්න්ගේ අනිත් දූල 3 දෙනා දුලන්සා, සෙහන්සා සහ යොහන්සා කියන දෝනිලා 3 දෙනාටත් ආශිර්වාද කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කළා. රැස් කරගන්නට යෙදුණු පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළටත්, ඔබ දෙපළගේ දරුවෝ 4 දෙනාටත්, ඔබ දෙපළගේම ආදරණීය අම්මා තාත්තට වගේම ඔබට කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් ලෙස පුජි සුගත සෙනසුනේ වැඩ සිටින ඒ අතිපූජනීය අපේ සුදම්ම සාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ලැබේවා. ඒ වගේම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරපු අපේ සත්පුරුෂ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට ලැබේවා. ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම ලක්දිව ජීවත් වෙන ඔබගේ අපගේ ආදරණීය මව්පියන් ඇතුළු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින්වත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. මේ වසංගතය නිසා මියගිය සියලු ලෝකවාසීන්ද නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටමත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් මේ භවයේ පුරාම සත්පුරුෂයෝ මුණ ගැහේවා, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. උතුම් සත් ධර්මයේම ශ්‍රවණය කරමින් උතුම් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ කරන පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේවා.